සම්මා සම්බුදු සරණයි. අද පින්බර දුරුතුපුර 15ක පොහෝදා ජාතික ගුවන්විදුලියේ පූජා සදහම් වැඩසටහන විශ්වාසයෙන් ලබන්නේ පරම රමණීය පූජනීය කල්යාණී රාජමහා විහාරස්ථානයේ සිට. අප දැන් සූදානම් වන්නේ සන්ධ්‍යා ධර්මානුශාසනාව ඔබට ගෙනෙන්නට. එහි සිටිනවා සොයුරු නිවේදක බද්‍රජිත් සෞම්‍ය සමග උපාලි මාරසිංහ. බද්‍රජිත් සෞම්‍ය ඔබට මයික්‍රොෆෝනය. බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි. ප්‍රියදර්ශන සමන් කුමාර ස්වදේශීය සේවා සම්බන්ධතා මැදිරියේ සිට අපට ඇරයුම් කරන මොහොතේදී අති රමණීය අති පූජනීය කල්යාණී රාජමහා විහාරස්ථ පුණ්‍ය භූමියේ සිට අප සන්ධ්‍යා ධර්මානුශාසනාව ගුවන්තලාවේ විසුරුවා හැරෙන්නට සූදානම්. 91.7 91.9 ඔස්සේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවෙන්, ඒ වගේම අපේ Facebook අඩවියෙන් මුහුණු පොතෙන්, ඒ වගේම අපේ ජංගම දුරකථන යෙදවීම සහ අපේ වෙබ් අඩවිය ඔස්සේ අප දන්නවා මේ මොහොතේදීත් ලෝපුරා බොහෝ දෙනා ජාතික ගුවන්විදුලියේ පූජා සහ වන්දනාව සමග තැන්පත්ව සිටින වග. අද අලුයම් කාලයේ පටන්ම අප පූජා සඳහන් වන්දනාව සජීවී ලෙස ඔබ හමුවන්නේ මේ පූජනීය පින්බිමේ සිට. අප කෙරෙහි මහත් කරුණාවෙන් යුක්තව සන්ධ්‍යා ධර්මානුශාසනාව සඳහා වැඩම කර සිටින ප්‍රසාදපූර්ණ යතිවරයාණන් වහන්සේ, ගුවන්විදුලිය ඒ වගේම රූප මාධ්‍ය තුලත් ගම් නියම් ගම් සැරිසරමින් ධර්ම ප්‍රචාරක කටයුතු සිදු කරන පින්වත් යතිවරයාණන් වහන්සේ නමක්. උන්වහන්සේ තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය පූජනීය මිරහවත්තේ පඤ්ඤාසිරි ස්වාමීන් වහන්සේ. මීට ස්වල්ප මොහොතකට පෙර ආතුව ගෞරවනීය ස්වාමීන් වහන්සේට දහත් වට්ටියක් පිළිගන්වමින් ධර්මානුශාසනාව සඳහා ආරාධනා කරන්නට යෙදුණා. එම ආරාධනාව සිදු කළේ කැලණිය ගෝනවල පදිංචි සඳනෙළුම් පෙරේරා මහත්මිය විසින්. එතුමිය අද මේ සන්ධ්‍යා ධර්මානුශාසනාවේ විහාරස්ථ දායකත්වයෙන් කටයුතු කරනවා. ඒ වගේම අප මේ මොහොතේදී සිහිපත් කරනවා යෝන් සීල සමාධි වැඩසටහනේ ප්‍රධාන සම්බන්ධීකරණ ව්‍යාපෘති හා වැඩසටහන අධ්‍යක්ෂ රංජිත් සඳනායක මහත්මයා ඇතුළුව එම කණ්ඩායමේ පිරිසකොත් සන්ධ්‍යාවේ ධර්ම ශ්‍රවණයට tempatව සිටින්නේ. අපේ ස්වාමීන් වහන්සේ අප කෙරෙහි මහත් කරුණාවෙන් යුක්තව අප අමාමෑණී බුදු පියාණන් වහන්සේ දෙසා වදාළ ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් අප කෙරෙහි කරුණාවෙන් යුක්තව දේශනා කරන ලෙස පාදාභිවන්දනින් යුතුව ඔබ වහන්සේගෙන් ඇරයුම් කර සිටින ඔබ වහන්සේට ආරාධනා කර සිටිනවා. පින්නතුනි අටසිල් සමාදන් වුණු පින්නතුන් හැර අනිකුත් පින්නතුන් පන්සිල් සමාදන් වීම සඳහා ධර්ම ශ්‍රවණයට පෙර නමස්කාරය කියමු. අවසරයි ස්වාමීන් වහන්සේ. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං ආම බන්තේ. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දාන වේරමණී සික්ඛාපදං
සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වීරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වීරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං ආමබන්තේ සාදු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා සාදු 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 නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු 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 තථාගතස්ස අරහතෝ සම්මා සම්බුද්දස්ස පාතු භාවෝ දුර්ලභෝ ලෝකස්මින් තීති සාදු 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 කැලණි මහා විහාරාධිපති අති ගෞරවනීය කොල්ලුපිටියේ ශ්‍රී මහින්ද සංඝරක්කිතාභිධාන අපේ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයන් අවසරයි සද්ධාවන්ත කාරුණික පින්නතුනි දුරුතුපුර පසළොස්වක් පොහෝ දවස කියලා කියන්නේ අපේ ලාංකීය බෞද්ධයන්ට ඉතාමත්ම වැදගත් පුන් පොහෝ දවසක්. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අප කෙරෙහි කරුණාවෙන් මේ ලක් පොළවට මුලින්ම වැඩම කරපු පුන් පොහෝ දවස තමයි දුරුතුපුර පසළොස්වක් පොහෝ දවස කියලා කියන්නේ. ඉතින් අද මේ පුන් පොහෝ දවස පිළිබඳව පින්නතුන්ලා ඉතාම හොඳින් කරුණ මේ වෙනකොට දැනගෙනයි ඉන්නේ. දැන් අපි බලාපොරොත්තු වන්නේ මහා කාරුණික ධර්මරාජානන් වහන්සේ ලොවට සැනසෙල්ල පිණිස දේශනා කොට වදාළ වටිනා දහම් පදයක් කාලයේ පමණින් දේශනා කරන්නට ඉතින් මාතෘකා ස්ථානයේ තබා ගන්නට යෙදුනේ බුදුරජාණන් වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදාය
ගැබ්විච්ච උතුම් සූත්‍ර දේශනාවක්. මේ සූත්‍ර දේශනාව පින්නතුනි සංයුත්ත නිකායේ සඳහන් වෙන සූත්‍රයක්. සූත්‍ර දේශනාවේ නම තමයි සාරන්දද සූත්‍රය. සමහර විට පින්නතුල අහලා තියෙන්නත් පුළුවන්. ඉතින් අපේ බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කළේ විශාලා මහනුවර වැඩ ඉන්න කාලේ. විශාලා මහනුවර ගැන කියනකොට අපිට කවුද මතක් වෙන්නේ? ලිච්ඡවි රජදරු. ලිච්ඡවි රජදරු රාජ්‍ය කරපු ප්‍රදේශයේ තමයි විශාලාව කියලා කියන්නේ. ඉතින් මේ විශාලා මහනුවර තිබුණා කූටාගාර ශාලා 500ක්. කූටාගාර ශාලා කියලා කියන්නේ සාකච්ඡා කරන්නම හදපු ශාලා. ඉතින් මේ ලිච්ඡවි රජදරුවන්ගේ විශේෂත්වයක් තිබුණා. හැමදාම එකතු වෙලා සාකච්ඡා කරනවා. කිසිම දවසක මේ ලිච්ඡවි රජදරුවෝ තනියෙන් තීරණයක් ගන්නෙ නැහැ. සාකච්ඡා කරලමයි මේ රජවරු තීරණයක් ගන්න. ඉතින් ඒ නිසා පින්නතුනි මේ රජවරු කොච්චර සාකච්ඡා කරාද කියන එක ඔප්පු වෙනවා. විශාලා මහනුවර කූටාගාර ශාලා සාකච්ඡා කරන්න හදපු ශාලා 500ක් තිබිලා තියෙනවා. ඉතින් එදා විශාලා මහනුවර ඒ කූටාගාර ශාලා අතුරින් එකක් තමයි සාරන්දද ශාලාව. ඉතින් මේ ලිච්ඡවි රජදරුවෝ සාරන්දද ශාලාවට එකතු වුණා. එදා රාජතාන්ත්‍රික කටයුත්තක් නැති නිසා මේ අය සාකච්ඡා කළේ ලෝකේ දුර්ලභම කාරණා පිළිබඳව. මේ සාකච්ඡාවට කලින් ලිච්ඡවි රජදරුවන්ට දැනගන්න ලැබුණා ලෞතර බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර වැඩ ඉන්න බව. ඉතින් මිනිස්සෙක් ගෙන්නලා කිව්වා බුදුරජාණන් වහන්සේ බැරි වෙලාවත් මේ පාරෙන් පින්නපාති වැඩියොත් අපිට මතක් කරන්න ඕනේ කියලා කිව්වා. ඉතින් ඒ මිනිස්සයා දැන් පාරට වෙලා බලාගෙන ඉන්නවා. ලිච්ඡවි රජදරුවෝ මේ සාරන්දද ශාලාවට ගිහිල්ලා සාකච්ඡාව ආරම්භ කළා. පින්නතුනි එදා මේ රජවරු සාකච්ඡා කළේ රාජ්‍යයකට දුර්ලභම කාරණා පිළිබඳව. ඉතින් එක රජ කෙනෙක් නැගිටලා කියනවා රාජ්‍යයකට වටිනාම දේ දුර්ලභම දේ තමයි හත්ති රතනං. ඒ කියන්නේ සද්දන්ත හස්තය. කියන්නේ විශාල ඇතෙක්. ඇතෙක් රාජ්‍යයකට දුර්ලභ කාරණයක්. ඉතින් හැමෝම මේක පිළිගත්තා. අද කාලේ වුණත් බලන්න අපේ රටේ වුණත් සල්ලි තියෙන මිනිස්සු පින්නතුනේ ඇත්තු හදනවා, අලි හදනවා. ඒ තමන්ගේ බලය, නිලය පෙන්වන්න තමයි එහෙම කරන්නේ. ඉතින් සාමාන්‍ය මිනිස්සෙකුටත් එහෙම හිතෙනවා නම් රජ කෙනෙකුට එහෙම හිතෙනවා කියන කර්මයක් නෙවෙයි. ඉතින් මේ රජවරු කියනවා රාජ්‍යයකට දුර්ලභම වස්තුවක් තමයි සද්දන්ත හත්ය. ඉතින් හැමෝම මේක පිළිගත්තා. ඊළඟට තව රජ කෙනෙක් නැගිටලා කියනවා රාජ්‍යයට දුර්ලභම වස්තුවක් තමයි අස්ස රතනං. අස්ස රතනය කියලා කියන්නේ වේගෙන් දුවන්න පුළුවන් අශ්වයා. අද වගේ මෝටර රථ තිබුණේ නැහනේ. ඉතින් වේගෙන් ධාවනය කරන්න දුවන්න පුළුවන් හික්මිච්ච අශ්වයෙක් කියන්නේ රාජ්‍යයකට දුර්ලභම දෙයක්. හැමෝම ඒකත් පිළිගත්තා. තව කෙනෙක් නැගිටලා කියනවා මණි රතනං. මණි රත්නය කියලා කියන්නේ ඒක ආභරණයක්. කොහොමත් ආභරණ හරි වටිනවනේ.
මණික් වලින්, රත්තරන් වලින්, රිදී වලින් හදන ආභරණ. හැබැයි මේ උදක ප්‍රසාද මාණික්කය නැත්තම් මේ මණි රත්නය කියන එක මේකට කියන විශේෂ නමක් තමයි උදක ප්‍රසාද මාණික්කය. ඒ කියන්නේ ඕනම බොර වතුරකට දැම්මොත් මේ ආභරණේ ඒ බොර වතුර පැහැපත් වෙනවා. ඒ තරම් ආනුභාවයක් තියෙන ආභරණයක්. ඉතින් හැමෝම ඒකත් පිළිගත්තා. ඊළඟට තව රජ කෙනෙක් නැගිටලා කියනවා රාජ්‍යයකට දුර්ලභම වස්තුවක් තමයි ඉත්ති රතනං. මන බන්ධනීය ස්ත්‍රිය. එහෙම කියන්න හේතුවකුත් තිබුණා. විශාලා මහනුවර හිටපු මන බන්ධනීයම ස්ත්‍රිය තමයි කාන්තාව තමයි අම්බපාලි ගණිකාව. මේ අම්බපාලි ගණිකාවට පින්නතුනි ලිච්ඡවි රජදරුව පවා පරාද වෙච්ච අවස්ථා තියෙනවා. ඒ අත්දැකීමත් එක්ක මේගොල්ලෝ කියනවා රාජ්‍යයකට දුර්ලභම වස්තුවක් තමයි මන බන්ධනීය ස්ත්‍රිය. හැමෝම පිළිගත්තා. අන්තිමට තව රජ කෙනෙක් නැගිට්ටා. එයා කියනවා රාජ්‍යයකට දුර්ලභම වස්තුවක් තමයි ගහපති රත්නං. ඒ කිව්වේ දක්ෂ ප්‍රබල අමාත්‍යවරයෙක්. මොකද හොඳ අමාත්‍යවරයෙක් ඉන්න එක රාජ්‍යයකට ලොකු දෙයක්. ඒක හැමෝම පිළිගත්තා. දැන් මේ දුර්ලභ කාරණා කතා කර කර ඉන්නකොට අර මිනිස්සෙක් එළිය නවත්තලා න්යාවේ. ඒ මිනිස්සයා දුවගෙන ඇතුළට ආවා. ඇතුළට ඇවිල්ලා කිව්වා මේ රජවරුන්ට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනවා. මේ රජවරු ඔක්කොම එළියට ගියා. ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පතුල් වැන්දා. වන්දනා කරලා කිව්වා ස්වාමීනි විවේකයක් තියෙනවා නම් වෙලාවක් තියෙනවා නම් අපේ මේ සාරන්දද ශාලාවට වඩින්න. බුදුරජාණන් වහන්සේ ලිච්ඡවීන්ට අනුකම්පාවෙන් සාරන්දද හෝල් එකට ශාලාවට වැඩම කළා. තථාගතයන් වහන්සේට ආසනයක් ලැබුණා. බුදුරජාණන් වහන්සේගේ වැඩ හිටියා. ලිච්ඡවී රජදරුවෝ කියනවා ස්වාමීනි අද අපි කතා කරේ ලෝකේ දුර්ලභම වස්තුන් පිළිබඳව. බුදුරජාණන් වහන්සේ මොනවද ඒ දුර්ලභ කාරණා? මේගොල්ලෝ කියනවා සද්දන්ත හස්තිය, වේගෙන් දුවන්න පුළුවන් අශ්වයා, උදක ප්‍රසාද මාණික්කය, මනබන්ධනීය ස්ත්‍රිය, ඒ වගේම දක්ෂ ප්‍රබල අමාත්‍යවරයා. ඉතින් මෙහෙම කිව්වහම බුදුරජාණන් වහන්සේ වදාලා මට නම් ඕවා දුර්ලභ කාරණා නෙවෙයි. කාමාදි මුත්තානං වත බෝලිච්ඡවීනං. ලිච්ඡවී රජදරුවනි වත්තුකාම ක්ලේශකාමයන් ඔටුන්න කරගත් අයට නම් ඕවා දුර්ලභ දේවල් තමයි. හැබැයි මට නම් ඕවා දුර්ලභ දේවල් නෙවෙයි. දැන් බලන්න පින්නතුනි අද සමාජේ උනත් තරුණ භික්ෂුන් වහන්සේ නමක් පිණ්ඩපාතෙන් ජීවත් වෙමින් පුංචි කුටි සේනාසනයක ඉන්නකොට සමහර මිනිස්සු හිතනවා අනේ පව් අපරාධ මේ තරුණ ජීවිතයේ කියලා හිතන මිනිස්සුත් ඉන්නවා. මට අපේ එක ස්වාමීන් වහන්සේ නමක් කිව්වා උන්වහන්සේ හොඳට ඉගෙන ගත්ත කෙනෙක්. සියල්ල අතහැරලා උන්වහන්සේ පැවිදි වුණා. උන්වහන්සේ මේ නගරයක් ආසන්න ප්‍රදේශයක පිණ්ඩපාතේ හැසිරෙනකොට මැදි වයසේ අම්මා කෙනෙක් බොහෝම දුකෙන් වගේ බලාගෙන ඉඳලා මේ ස්වාමීන් වහන්සේගේ පිටිපස්සෙන් ඇවිල්ලා අහලා තියෙනවා අනේ මේ ලස්සන තරුණ ජීවිතේට මොකද්ද මේ කරගත් අපරාධය කියලා. මොකද පින්නතුනි කාමය ඔටුන්න කරගත් අයට අර විවේක ජීවිතයක් ගත කරන කෙනෙකුගේ ජීවිතේ පේන්නේ අපරාධයක් හැටියට. මොකද ඒක ඒගොල්ලොන්ගේ ඔළුවේ තියෙන පංචකාමය. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ලිච්ඡවී රජදරුවනි ඕගොල්ලෝ වස්තුකාම ක්ලේශකාමයන්ට යොමු වෙලා ඉන්න නිසා ඒවා ඉහළම දේ මුදුන් මල්කඩ හැටියට පිළි අරගෙන ඉන්න නිසා මේ කියන සද්දන්ත හත්තියා වේගෙන් දුවන්න පුළුවන් අශ්වයා මේ උදක ප්‍රසාද මාණික්කය මනබන්ධනීය ස්ත්‍රිය
මේ දක්ෂ ප්‍රබල අමාත්‍යවරයා දුර්ලභ දේවල් හැටියට පේනවා. හැබැයි ඕවා නෙවෙයි දුර්ලභ දේවල්, මම කියලා දෙන්නම් දුර්ලභ කාරණා පහ. ලිච්ඡවි රජදරුවෝ කොහොමත් සද්ධාවන්තයි. අනේ භාග්‍යතුන් වහන්සේ අපට අනුකම්පාවෙන් ලොව තියෙන දුර්ලභම කාරණා පහක් කියලා දෙන්න. ඒ වෙලාවේ තමයි අද මේ පින්නතුන්ලාට කියලා දෙන මේ දුර්ලභම කාරණා පහ බුදුරජාණන් වහන්සේ වදාළේ. එහෙමනම් මේ දුරුතුපුන් පොහෝ දවසේ පින්නතුන්ලා මේ ශ්‍රවණය කරන්නේ සුළුපටු දේශනාවක් නෙවෙයි. තථාගත ශ්‍රී මුකෙන් වදාළ ලොව තියෙන දුර්ලභම කාරණා පහ. තථාගතයන් වහන්සේ වදාරනවා තථාගතස්ස අරහතෝ සම්මා සම්බුද්දස්ස පාතු භාවෝ දුර්ලභෝ ලෝකස්මින්. බුදුරජාණන් වහන්සේ වදාරනවා ලොව දුර්ලභම පුජ්‍යලයා තමයි තථාගත බුදුරජාණන් වහන්සේගේ පහළවීම. උන්වහන්සේගේ පහළවීම තමයි ලෝකයේ තියෙන දුර්ලභම කාරණේ. ඒක පින්නතුනි සැබවින්ම එහෙමමයි. දැන් බලන්න බුද්ධ ශාසනයක් ලැබුණ නැත්නම් අපිත් ඔහේ ඉපදිලා ඉස්කෝලේ ගිහිල්ලා මොකක් හරි රැකියාවක් කරලා ඔහේ කාලා බීලා වයසට ගිහිල්ලා ඔහේ මැරිලා යයි. හරියට අර වේලිච්ච ලබු කට්ටක් වගේ. වේලිච්ච ලබු කට්ටක් වතුරට වැටුනහම එහාට මෙහාට පැද්දි කිසි අරමුණක් නැහැ. අන්න ඒ වගේ තමයි මේ ධර්මයේ නොලබුණා නම් අපි හැම දිනාටම සිද්ධ වෙන්නේ. ඉතින් එහෙමනම් බුදුරජාණන් වහන්සේ නමකගේ පහළවීම කියලා කියන්නේ පුංචි දෙයක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ නිතරම හඳුන්වලා තියෙන්නේ තථාගත කියන වචනේ. මේ තථාගත කියන වචනේ ලොකු තේරුමක් තියෙනවා. පාලි භාෂාවෙන් තථා කියලා කියන්නේ එසේ වූ කියන එක. මෙසේ වූ නෙවෙයි. එසේ වූ. ආගත කියලා කියන්නේ එසේ වූ තත්වයට පත්විච්ච උත්තමයා කියන එක. දැන් බලන්න අපි පුරුදු වෙලා තියෙන්නේ ලෝකයේ පින්නතුනේ තව දෙයකට තව දෙයක් සංසන්දනය කරන්නනේ. දැන් පුජ්‍යලෙක් දැක්කහම අපි කියනවා අනේ ඔයා වගේමයි අහවල් කෙනා කියනවා. ගයක් දැක්කහම කියනවා අනේ මේ ගෙදර වගේමයි අහවල් අයගේ ගෙදර කියනවා. රටකට ගියාම කියනවා මේ රට වගේමයි අහවල් රට කියලා කියනවා. තියෙන දෙයක් තව දෙයකට සංසන්දනය කරන එක තමයි අපේ ස්වභාවය. හැබැයි එහෙම සංසන්දනය කරන්න ලෝකේ වස්තුවක් නැහැ. අන්න ඒ නිසා තමයි මෙසේ වූ තත්වයට පත්වෙච්ච උත්තමයා නෙවෙයි එසේ වූ තත්වයට. තථාගත කියලා කියන්නේ සංසන්දනය කරන්න ලෝකේ වස්තුවක් නැහැ. ඒ නිසා තමයි එසේ වූ තත්වයට පත්වෙච්ච උත්තමයා කියලා කියන්නේ. එතකොට අපේ පින්නතුන්ලා මේ බුදු ගුණ පිළිබඳව හොඳට දන්නවා. සමහර අය හිතාගෙන ඉන්නේ බුදු ගුණ තියෙන්නේ 9යි කියලා. නවආරහාදී බුදු ගුණ පමණයි බුදු ගුණ කියලා හිතාගෙන ඉන්නේ. පින්නතුනි එහෙම නෙවෙයි. බුදු ගුණ පින්නතුනි කියා නිම කරන්න පුළුවන් කමක් නැහැ. ඒ තරම් බුදු ගුණ සමුදායක් තියෙනවා. ධර්මයේ සඳහන් වන්නේ එක බුදු කෙනෙක් තව බුදු කෙනෙකුගේ ඒ බුදු ගුණ සමුදාය දේශනා කළොත් උන්වහන්සේගේ ආයුෂ ඉවර වෙනවා. නමුත් බුදු ගුණ කියලා ඉවර කරන්න ලැබෙන්නේ නැහැ. ඉතින් මේ ශාසනයේ වැඩියෙන්ම බුදුරජාණන් වහන්සේගේ මේ අනන්ත ගුණ සමුදාය දේශනා කරපු ශ්‍රාවකයා තමයි සරියුත් මහරහතන් වහන්සේ. පින්නතුල දන්න ඔය පටිසම්භිදා මග්ගපාල කියන පොත. මේ පොතේ තනි කරම තියෙන බුදු ගුණ. ඔතේ සත්‍ය ඥාන, සත්‍යත්‍ය ඥාන,
සෝලස මහා ඥාන, අට්ඨාර සාවේනික බුදු ගුණ, 19 ප්‍රත්‍යක්ෂා ඥාන මේ සියල්ලම දේශනා කරේ පින්නතුනි සරියුත් මහරහතන් වහන්සේ. ඒතර සරියුත් මහරහතන් වහන්සේට ඒ බුදු ගුණ කියා නිම කරන්න කිසිසේත්ම පුළුවන් කමක් නැහැ. සාරිපුත්‍ර මහරහතන් වහන්සේට බුදු ගුණ කියන්න බැරි නම් මං වගේ කෙනෙකුට පින්නතුනි කිසිසේත්ම එක ඊටාම ස්වල්ප බුදු ගුණයක්වත් හරියට කියන්න පුළුවන් කමක් නැහැ. ඒ කියන්නෙම කරන්න පුළුවන් කමක් නැහැ. එහෙමනම් නවාරාදී බුදු ගුණ කියලා කියන්නේ දැන් සියලු කෙලෙස් නැති කළා අරහං. පරෝපදේශ රහිතව ධර්මය අවබෝධ කළා සම්මා සම්බුද්ධ. සියලු විද්‍යාවන් දැනගෙන ඒ විද්‍යාවන් තුළ ජීවත් වුණා විද්‍යාචරණ සම්පන්න. සුන්දර ගමනකින් සුන්දර නිවනට වැඩම කළා සුගතෝ. ඒ වගේම සියලු ලෝකයන් අවබෝධ කරගෙන ඒ ලෝකයන්ගෙන් ඈතර වුණා ලෝකවිදු. ඒ වගේම দমনය කරන්න අමාරු දෙවියන්, මනුස්සයන්, යක්ෂයන් හැම කෙනෙක්ම দমনය කළා අනුත්තර වූ පුරුෂ ධම්මසාරති. දෙව් මිනිසුන්ට සාත්‍රුන් වහන්සේ සත්තා දේව මනුස්සානං. මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන අන් අයට අවබෝධ කෙරෙව්වා බුද්ධෝ. මේ සියලු බුදු ගුණ දරා ගන්න උන්වහන්සේ භාග්‍යවන්තයි භගවා. ඉතින් මේක තමයි නවාරාහදී බුදු ගුණ. හැබැයි හිතන්න එපා බුදු ගුණ 9යි නෙවෙයි මේ අනන්ත අපරිමාණ බුදු ගුණ කෙටි කරලා කොටු කරලා අපට තේරුම් ගන්න පුළුවන් විදිහට මේ සම්පින්ඩණයක දේශනාවක් තමයි මේ නවාරාහදී බුදු ගුණ කියලා කියන්නේ. එහෙම නැතුව පින්නතුනි බුදු ගුණ කියා නිම කරන්න පුළුවන් කමක් නැහැ. එහෙමනම් ඒ ලෞතර බුදුරජාණන් වහන්සේ නමකගේ පහළවීම තමයි ලෝකයේ දුර්ලභම කාරණේ. ඒ අනුව පින්නතුනි අපි කොච්චර වාසනාවන්තයිද ඒ බුදුරජාණන් වහන්සේ නමකගේ පාද ස්පර්ශය ලැබපු ස්ථානයේ ඉඳගෙන යද මේ බණහන්නේ. එහෙමනම් ඒ බුද්ධෝත්පාද කාලයක් අපට ලැබුණා. විශේෂයෙන්ම වැඩිපුරම බුදුරජාණන් වහන්සේලා පහළ වෙන කාලයක තමයි දැන් අපි මේ ඉපදිලා සිටින්නේ. කකුසඳ කෝණාගමන කාශ්‍යප ගෞතම ඊළඟට පින්නතුනි අනාගතයේ පහළ වෙන මෛත්‍රී කියන මේ බුදුරජාණන් වහන්සේලා 5 නමක්ම පහළ වෙන මහා භද්‍ර කල්පයේ මේක. එහෙමනම් මේ පින්නතුලා බොහොම වාසනාවන්තයි. ඒ බුද්ධ ශාසනයක් ලැබුණා. බුද්ධෝත්පාද කාලයක් ලැබුණා. එය තමයි ලොව තියෙන දුර්ලභම කාරණය. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා දෙවැනි දුර්ලභ කාරණය තමයි තථාගත බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙලා දේශනා කරන ධර්මය දේශනා කරන දේශකයා දුර්ලභයි කියනවා. එහෙමනම් පින්නතුනි ධර්ම දේශනා කරන දේශකයන් වහන්සේ නමක් කියලා කියන්නේ පුංචි වස්තුවක් නෙවෙයි. ධර්ම දේශකයන් වහන්සේ දෙවනි වෙන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේට විතරයි. එහෙමනම් මේ බණ කියන්න ලැබීම පින්නතුනි විශාල භාග්යක්. හැබැයි මේක හරියට අර අපේ ස්වාමීන් වහන්සේ නමක් පැරණි මඩිහේ මහා නායක ස්වාමීන් වහන්සේ කියපු කියමනක් මතක් වෙනවා. උන්වහන්සේ දිනපොතක ලියලා තියෙනවා මේ මහානකම හරියට කරොත් නිවනට මහානකම වැරදියට කරොත් නිරයට කියලා. අන්න ඒ වගේ තමයි මේ බණ කීමත්. පින්නතුනේ ධර්මය හරියට කිව්වොත් නිවනට මේ නිවනගෙන දෙන ධර්මය විකෘති කළොත් නිරයට. එහෙමනම් මේ බණ කියනවා කියලා කියන්නේ මුකරිකම නෙවෙයි.
තථාගතයන් වහන්සේ වදාළ ධර්මයේම දේශනා කරන්න ඕන. දැන් මගේ අදහසක් මම මෙතනදී මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියලා කියනවා නම් ඒක සම්පූර්ණ වැරදි දෙයක් නේ. මගේ අදහසක් බුදුරජාණන් වහන්සේ වදාලා කියන ශ්‍රාවකයෝ සාදු සාදු කියලා ඒක පිළිගන්නවා. පින්නතුනේ එහෙම නෙවෙයි. ධර්ම දේශකයා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේම දේශනා කරන්න ඕන. ඉතින් එහෙමනම් මේ බණ කියන්න ලැබෙනවා කියලා කියන්නේ පුංචි වාසනාවක් නෙවෙයි. දැන් බලන්න ඕනම පින්කමක විපාක වාරයක් පෙන්නලා තියෙනවා. කටින පින්කම් වල මෙතර විපාක ලැබෙනවා. ඊළඟට මේ අහවල් පින්කම් වල මෙන්න මෙහෙම විපාක ලැබෙනවා. හැබැයි ධර්ම දේශනාවක් කරන දේශකයන් වහන්සේට ලැබෙන විපාක වාරය කල්ප ගානෙන් කියන්න බෑ කියනවා. ඉතින් එහෙමනම් ඒ තරම්ම විපාකයක් ලැබෙන උතුම් පින්කමක් තමයි බණ කීම. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාරනවා බුදුබණ කියන දේශකයන් වහන්සේ නමක් කියලා කියන්නේ ලොව දෙවෙනි දුර්ලභ පුද්ගලයා කියලා. ඒ අනුව පින්නතුල බොහෝම සතුටටපත් වෙන්නට ඕන බුදුබණ කියන දේශකයන් වහන්සේලා අද පින්නතුල්ලාට සම්මුඛ වෙලා තියෙනවා. පින්නතුනි ඕනම දෙයක් සුලභව ලැබෙනකොට ඒකේ වටිනාකම ටිකක් අඩු වෙනවා. දැන් බලන්න හොඳට පොහොසත් තැනක දරුවෙකුට කෑම කවා ගන්න හරි අමාරුයිනේ. මොකද ඒ තියෙන නිසා. හැබැයි නැති තැන ළමයාට එහෙම අමාරුවක් නෑ. එයා ඇහිඳ කනවා. ඉතින් ඕනම දෙයක් එහෙම තමයි මේ ධර්මයටත් එහෙම වෙලා දෝ කියලා හිතෙනවා. මොකද අපේ පිනට අපට මේ බණ අහන්න ලැබෙනවා. ඉතින් අර සුලභව ලැබෙනකොට මේකේ දුර්ලභත්වය ටිකක් අඩු වෙලා තියෙනවා. ඉතින් අපේ ලංකාවේ හිටපු රජ කෙනෙක් තමයි ඒ වගේම මුළු රටම එක්සේසත් කරපු මහා නරේන්ද්‍රයා තමයි ගැමුණු මහරජතුමා. ගැමුණු මහරජතුමා පිනට හරිම ලෝභයි. පින් කරන්න හරි කැමතියි. එතුමා මහා දාගම් සැදුවා. සිල්වතුන්ට පුදුම විදියට සැලකුවා. හැම අංශකින්ම එතුමා පින්කම් කළා. එතුමා දවසක් දේශනාවක් අහගෙන ඉන්නකොට මේ ධර්ම දානමේ පින්කම ගැන අහන්න ලැබිලා එතුමා හිතුවා අනේ මාත් බණ කියන්න ඕන. එතුමාට මේ අමුතුවෙන් කැපිපෙන්න අවශ්‍යතාවයක් ඇතුව නෙවෙයි එහෙම හිතුනේ. මේ ධර්මලාභය ඇති කරගන්න. ඉතින් ගැඹුණු මහ රජුරෝ ධර්මයක් හොඳට ඉගෙනගෙන සූත්‍රයක් ඉගෙනගෙන ඒ කාලේ වැඩ සිටිය චිරප්‍රසිද්ධ මහරහතන් වහන්සේලා ළඟට ගිහිල්ලා ඇහුවා ස්වාමීනි මං වගේ කෙනෙක් බණ කිව්වට කමක් නැද්ද කියලා. ඉතින් මේ මහරහතන් වහන්සේලා කිව්වා මහරජතුමනි ඔබතුමා බණ කියන්න කැමති නම් ඒක ප්‍රශ්නයක් නෑ. ඉතින් රජුරෝ බණ කියනවා කියලා හරි ප්‍රසිද්ධියක් ඇති වුණා. ඒවා එදා ලෝහා මහ ප්‍රාසාදේ යටම මහලේ රජුරෝ වෙනම ආසනයක් ඒ වෙනුවෙන් සකස් කරලා ධර්ම දේශනාවක් කරන්න පටන් ගත්තා. රජුරෝ බණ කියනවා කියලා ආරංචි වෙලා විශාල පිරිසක් බණ අහන්න ආවා. දෙක පැත්තක රහතන් වහන්සේලා වැඩ ඉන්නවා. ඒ වගේම සිල්වත් ගුණවත් ස්වාමීන් වහන්සේලා වැඩ ඉන්නවා. රජුරෝ සියලු සංඝයා වහන්සේලාගෙන් අවසර අරගෙන ධර්මාසනේ වාඩි වුණා. දේවතාරාධනාව එහෙම කරලා නමස්කාරයේ 3 වතාවක් කියන්න ඕන එකට දුටු ගැමුණු මහරජුරු 4 වතාවක්ම කිව්වා. 4 වතාවක් කියලා දාඩිය දාගෙන ධර්මාසනෙන් බැස්සා. පින්නතුනි රජුරු ධර්මාසනෙන් බැහැලා ස්වාමීන් වහන්සේලාට වැඳලා කියනවා අනේ ස්වාමීනි මේ බණ කියනවා කෙනෙක් ලිහිති වැඩක් නෙවෙයි. ඒකෙන් අදහස් කරන්නේ දුටුගැමුණු රජුරවන්ට කතා කරන්න කතිකත්වේ නෑ කියන එක නෙවෙයි. කතිකත්වයක් නැත්තම් මේ රට එක්සේසත් කරන්න බෑ. මොකද වචනයට ලොකු බලයක් තියෙනවා. එහෙමනම් රජුරුව ඇයි ධර්මාසනෙන් බැස්සේ? රජුරවන්ට নমස්කාරය කියනකොට මතක් වුණාලු
අනේ මේ නිවන් ගෙන දෙන මේ ශ්‍රී සද්ධර්මය මම බණ කියන්න ගිහිල්ලා ඒක අධර්ම වචනයක් හරි ගෑවුනොත් ඒක ධර්මයට ලොකු අගෞරවයක්. එහෙම හිතලා තමයි ගැමුණු මහරජුරු ධර්මාසනෙන් බැහැලා තියෙන්නේ. ඉතින් එහෙමනම් පින්නතුනි මේ දේශකයන් වහන්සේට මේක විශාල ලාභයක්. අපි නැවත නැවත කියන්නේ මේ කාලවකවානුවේ පින්නතුනි අධර්මයක් පුදුම විදිහට පැතිරෙන කාලයක්. ඒ නිසා බොහෝම කල්පනාවෙන් අපි මේ ධර්මය අල්ලන්න ඕන. ධර්මයේ කතා කරන යුගයක් වගේම අධර්මයක් පුදුම විදිහට පැතිරෙන කාලයක්. ඒ නිසා ඒක බොහොම කල්පනාවෙන් අපි මේ ශ්‍රී සද්ධර්මය අහන්න ඕන, ශ්‍රවණය කරන්නට ඕන. එහෙමනම් ලොව දෙවෙනි දුර්ලභ කාරණය තමයි බුදුබණ කියන ධර්ම දේශකයා. තුන්වෙනි දුර්ලභ කාරණය තමයි පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ ඒ ධර්මය මතක තියාගන්න පුජ්‍යලයක්. දැන් ධර්මයේ මතක තියාගන්නවා කියන එකත් ලොකු දෙයක්. දැන් බලන්න අපි මේ චෛත්‍යයට වඳින්නේ ඇයි? චෛත්‍යයට වඳින්නේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා තියෙන නිසා. අපි ඒකට කියනවා ධාතු චේතිය කියලා. අපි හිතමු පුංචි දරුවෙක් ධර්මයේ මතක තියාගන්නවා. ඒ දරුවට වැන්දට කමන්නේ කියනවා ධම්මචේතිය කියලා. එහෙමනම් මේ ධර්මයේ මතක තියාගන්න ලැබෙනවා කියලා කියන්නේ පුංචි දෙයක් නෙවෙයි. දැන් බොහෝ වයෝවෘ ධම්මලා හිතනවා අනේ අපිට දැන් මතක නැහැ. අපි දැන් වයසයි අපට ওই ධර්මයේ මතක තියාගන්න බෑ කියලා හිතනවා. එහෙම හිතන්න එපා පින්නතුනි. දැන් බලන්න pāli භාෂාවෙන්ම මේ ධර්මයේ ටිකක් මතක තියාගන්න පුළුවන් නම් කොච්චර දෙයක්ද? අපි හිතමු තුන් සූත්‍රයේ මතකෙන් කියන්න පුළුවන්. ඒ බුද්ධ වචනයනේ. දැන් ධම්සක් පැවතුම් සූත්‍රය කෙනෙකුට මතකයෙන් කියන්න පුළුවන් නම් ඒක කොච්චර ලාභයක්ද? ලෝ පහළ වෙන සියලුම බුදුරජාණන් වහන්සේලා බණ කියන්නේ කතා කරන්නේ pāli භාෂාවෙන්. අදටත් බ්‍රහ්මයෝ කතා කරන්නේ pāli භාෂාවෙන්. ඒ වගේම මේ pāli භාෂාවේ පින්නතුනි පරුස වචන නැහැ. ලෝකේ පරුස වචන නැති එකම භාෂාව තමයි pāli භාෂාව. ඉතින් මේ භාෂාවෙන් අපිට ධම්සක් පැවතුම් සූත්‍රය මතක තියාගන්න පුළුවන් නම් කොච්චර දෙයක්ද? හිතලා බලන්න. සාරා සංකේය කල්පලක්ෂයක්, අටා සංකේය කල්පලක්ෂයක්, 16 සංකේය කල්පලක්ෂයක් පාරමී පුරලා ඒ අවබෝධ කරගත්ත ධර්මය පළවෙනි වතාවට නැත්තම් ප්‍රථම ධර්ම දේශනය පින්නතුනි අපි වගේ කෙනෙකුට කටපාඩමින් කියන්න පුළුවන් කියන්නේ කොච්චර භාග්‍යයක්ද කියලා හිතලා බලන්න. අපේ බුදුරජාණන් වහන්සේ විතරක් නෙවෙයිනේ ධම්සක් පැවතුම් සූත්‍රය ලොව පහළ වෙන සියලුම බුදුරජාණන් වහන්සේලා දේශනා කරන සූත්‍රයක්. ඒ වගේ සූත්‍ර දේශනාවක් අපි වගේ කෙනෙකුට කටපාඩමින් කියන්න පුළුවන් කියලා කියන්නේ ඒක මහා වාසනාවක්. දැන් රතන සූත්‍රය ගත්තොත් රතන සූත්‍රයේ ලෝ පහළ වෙන සියලු බුදුරජාණන් වහන්සේලා දේශනා කරන සූත්‍රයක්. මේ සූත්‍ර දේශනාව අර්ථ හොඳට දැනගෙන pāli භාෂාවෙන් සද්ද නගලා කියන්න පුළුවන් කියලා කියන්නේ ඒක ලොකු භාග්යක්. එහෙමනම් බණ අහනකොට පින්නතුනි නුවණ තියන අය අදිස්ථාන කරගන්නවා අනේ මම තුන් සූත්‍රේ පාඩම් කරගන්නවා. ධම්සක් පැවතුම් සූත්‍රේ පාඩම් කරගන්නවා. ධම්මපදේ පාඩම් කරගන්නවා. ඒක මට ලොකු භාග්යක්. එහෙමනම් පින්නතුනි ධර්මයේ කටපාඩම් කරගන්නවා කියලා කියන්නේ ඊටාම වටිනා දෙයක්. එහෙමනම් ලොව තුන්වෙනි දුර්ලභ පුජ්‍යලයා බවට පත් වෙන්නේ මේ ධර්මයේ මතක තියාගන්න පුජ්‍යලයා. මට මතක් වෙනවා බුරුම රටේ විච්ච සිද්ධියක්. බුරුම රටේ පින්නතුනි අදටත්
එහි විභාග හැටියට තියෙන්නේ මේ ධර්මයේ කටපාඩම් කරන එක. අදට මෙතන බුරුමේ ගිය අයත් ඇති. ඒ විහාරාරාමවල පිරිවෙන්වල පොඩි හාමුදුරුවරු ගිරව් වගේ පාඩම් කරනවා ධර්මයේ. අදටත් ත්‍රිපිටකයේම දරාගත්ත ස්වාමීන් වහන්සේලා ඉන්නවා. එක පිටකයක් දරාගත්ත ස්වාමීන් වහන්සේලා ඕන තරම් ඉන්නවා. ඒ තරම් පාඩම් කරනවා. ඉතින් මීට අවුරුදු 100කට විතර කලින් එක රජ කෙනෙක් මේ පාඩම් කිරීම සඳහා ත්‍රිපිටක පොත් බෙදලා තියෙනවා. ඒ වෙලාවේ අවුරුදු 70ක විතර ස්වාමීන් වහන්සේ නමක් මේ රජුරුව ළඟට ගිහිල්ලා මටත් පොත් දෙන්න රජතුමනි පාඩම් කරන්න. උන්වහන්සේගේ ඉස්සරහා දත් තිබිලත් නැහැ. ඉතින් රජුරුව මේ වයසක හාමුදුරුව දිහා බලලා කියලා තියෙනවා ඔබ වහන්සේලා වගේ අය පාඩම් කරනකොට මෝල් ගස්වල දළු වෙයි කියලා. පොත් ලැබිලා නැහැ. ඉතින් මුන්වහන්සේ මොකද කරේ? පොත් හොයාගෙන අවුරුදු 3-4කින් පින්නතුනි මුළු ත්‍රිපිටකයේම කටපාඩම් කළා. ත්‍රිපිටකයේම කටපාඩම් කරගෙන අවශ්‍ය සහතිකත් අරගෙන දායකයන්ට කිව්වා මෝල් ගස් ගේන්න කියලා. මෝල් ගස් ගේන්න කියලා මේ මෝල් ගස්වල දළු බැඳලා මෝල් ගස් පෙරහැරක් ගිල්ලා තිනවා රජුරුවන්ගේ මාලිගාවට. රජුරුව බැලුවා මේ අමුතු විදිහේ පෙරහැරක් මොකද්ද? විමසලා බලනකොට මේ ස්වාමීන් වහන්සේ ඉදිරියට ඇවිල්ලා කියනවා එදා තමුන් වහන්සේ මීට අවුරුදු ගානකට කලින් මට කිව්වා මම පාඩම් කරන්න පොත් පිල්ලනකොට තමුන් වහන්සේලා වගේ අය පාඩම් කරනකොට මෝල් ගස්වල දළු වෙයි කියලා. මහරජතුමනි මේ මෝල් ගස්වල දළු වෙන කාලේ කියලා අර සහතික පත්‍ර ටික දීලා තියෙනවා. අදටත් පින්නතුනි ප්‍රතිමා හදාගෙන බුරුම ජාතිකයෝ ඒ ස්වාමීන් වහන්සේට වන්දනමාන කරනවා. එහෙමනම් අපේ මේ පින්නතුන්ලාටත් හිතට ගත්තොත් මේ ධර්මය හොඳට පාඩම් කරගන්න පුළුවන්. මොකද අර්ථය තමයි අපිට අත්‍යවශ්‍ය. නමුත් පාලි භාෂාවෙන්ම ඒ දේශනා කරපු භාෂාවෙන්ම මේ ධර්මයේ මතක තියාගන්නවා නම් පින්නතුණි ඒක ලොකු දෙයක්. එහෙමනම් තුන්වෙනි දුර්ලභ පුජ්‍යලයා තමයි ධර්මයේ දරා ගන්න පුජ්‍යලයා. හතරවෙනි දුර්ලභ පුජ්‍යලයා තමයි ධම්මානුධම්ම පටිපන්න පුජ්‍යලයා. යෝපන බික්ඛු ධම්මානුධම්ම පටිපන්නෝ විහෙරති සාමිචි පටිපන්නෝ අනුධම්මචාරී සෝ තථාගතං සක්කරෝති ගරු කරෝති මානේති පූජේති පරමාය පූජාය පටිපත්ති පූජාය කියලා ධර්මයේ සඳහන් වෙනවා. එදා බුදුරජාණන් වහන්සේ පිරිනුවන් මංචකේ වැඩ ඉන්න වෙලාවේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිසට උන්වහන්සේ ආමන්ත්‍රණය කළ වදාලේ මහණෙනි යම්කිසි භික්ෂුවක් යම්කිසි භික්ෂුණියක් යම්කිසි උපාසකෙක් යම්කිසි උපාසිකාවක් මට සත්කාර කරනවා නම් මට ගරුකාර කරනවා නම් මට බුහුමන් කරනවා නම් ඒ අය මට කළ යුතු උසස්ම පූජාව තමයි ප්‍රතිපත්ති පූජාව. හැබැයි මේකෙන් අදහස් කරේ ආමිස පූජාව කරන්න එපා කියන එක නෙවෙයි. සමහර අය ඔක වරදවා තේරුම් ගන්නවා ආමිසයෙන් වැඩක් නැහැ ප්‍රතිපත්තියයි අවශ්‍ය කියලා. නෑ. ආමිසයත් වැදගත් ඊට වඩා ගොඩාක් වැදගත් ප්‍රතිපත්තිය. ආමිසය කියලා කියන්නේ මල් පහන් ආහාර පාන පූජා කිරීමනේ. ප්‍රතිපත්තිය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ යම් කිසි දෙයක් කරන්න කිව්වනම් ඒක කිරීම ප්‍රතිපත්තියක්. භාවනා කරන්න කිව්වනම් භාවනා කිරීම ප්‍රතිපත්තියක්. ඊළඟට පින්නතුනේ පන්සිල් ආරක්ෂා කරන්න කිව්වනම් ආරක්ෂා කිරීම ප්‍රතිපත්තියක්. ඉතින් තථාගතයන් වහන්සේ ශ්‍රාවකෝ අපින් බලාපොරොත්තු වුණේම ප්‍රතිපත්තිය. දැන් බලන්න උන්වහන්සේගේ පත්‍රිම් භාවික ජීවිතය ගැන පොඩ්ඩක් හිතලා බලන්න. යසෝදරා වැනි දයාබර බිරිඳක් හිටියා. රහල් කුමරුන් වැනි එදවස උපන් පුත්‍රවණක් හිටියා. රම්ම්‍ය සුරම්ම්‍ය සුබ වැනි මාලිගා තිබුණා. සතර මහා නිධානයේ පහළ වෙන්න තිබුණා. සක්විති රජකම ලැබෙන්න තිබුණා. මේ සියල්ලම අතහැරලා පින්නතුනි මොන තාත්තටද පුළුවන්නේ ඒ දවස උපන් පුතා දිහා බලන්න නැතුව යන්න.
මොන ස්වාමියාටද පුළුවන් හිත නොරිද්දපු රූමත් බිරිඳ මේ ජීවිතේ විතරක් නෙවෙයි සංසාරේ කිසිම දවසක යසෝදරාව සිද්ධාර්ථ තාපසතුමාගේ හිත රිද්දලා නැහැ. කොහොම බැඳීමක් තියෙන්නේ නැද්ද? උන්වහන්සේ මේ සියල්ලම අතහැරලා පින්නතුනි ගිහිගෙන් නික්මිලා මිනිස්සෙකුට හිතන්නවත් බැරි මහා දුෂ්කර ක්‍රියාවක් කරලා අන්තිමට මධ්‍යම මාර්ගයේ තීරුම් අරගෙන එදා බෝමුලාරා වැඩ ඉඳගෙන ලෞතුරා බුද්ධ රාජ්‍යයට පත්විච්ච ඒ භාග්‍යතුන් වහන්සේ අපෙන් මේ මලක් පහනක් හඳුන් කූරක් බලාපොරොත්තු වෙයිද? උන්වහන්සේ කිසිසේත් මේව බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි ආමිසය පූජා කිරීම තුළින් අපිට විශාල කුසල් රැස් කරගන්න පුළුවන්. අත්තර පරිත්‍යාගයක් එක ජීවිතයක කරපු උත්තමයා අපෙන් මේ සුළු සුළු දේවල් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒක ඇත්ත. එහෙමනම් පින්නතුනේ ධම්මානුධම්ම ප්‍රතිපන්න වෙන්නට ඕන. ධර්මයට අනුව ජීවත් වෙන්නට ඕන. ඒ තමයි හතරවෙනි දුර්ලභ පුජ්‍යලයා. දැන් ඔය කාරණා හතරම එක විදිහයි. පස්වෙනි කාරණේ පින්නතුනේ ඊට වඩා ටිකක් වෙනස්. දැන් බලන්න ලෝ පළවෙනි දුර්ලභ කාරණේ තමයි ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමකගේ පහළවීම. දෙවෙනි දුර්ලභ කාරණේ තමයි ඒ බුදුරජාණන් වහන්සේ ලොවට දේශනා කරන ඒ ධර්මය දේශනා කරන දේශකයා දුර්ලභයි. තුන්වෙනි දුර්ලභ කාරණේ තමයි තථාගතයන් වහන්සේ වදාරන ඒ ධර්මය දරා ගන්න පුජ්‍යලයා දුර්ලභයි. හතරවෙනි දුර්ලභ පුජ්‍යලයා තමයි ඒ ධර්මයට අනුව අපේ ජීවිතේ සකස් කරගන්න පුජ්‍යලයා දුර්ලභයි. පස්වෙනි දුර්ලභ පුජ්‍යලයා ටිකක් වෙනස්. පස්වෙනි පුජ්‍යලයා තමයි කතන්නෝ කත වේදී පුද්ගලෝ දුර්ලභෝ ලෝකස්මින්. කළගුණ දන්න කළගුණ සලකන පුජ්‍යලයා දුර්ලභයි කියනවා. පින්නතුනි මේ කළගුණ දැනීම කළගුණ සැලකීම අද ලෝකෙන් බලායිදී පරිහානියට යන ධර්මයක්. ඒකයි අද මිනිස්සු කියන්නේ දැන් ඉතින් කෙලෙහි ගුණේ තියෙන්නේ පඩික්කමේ කියලා. මොකද ඒ තරමට මේක පරිහානියටපත් වෙලා. හැබැයි අපේ බුදුරජාණන් වහන්සේ කළගුණ සලකන්න කිව්වා විතරක් නෙවෙයි උන්වහන්සේ ක්‍රියාවෙන්ම මේක ඔප්පු කරලා තියෙනවා. දැන් බලන්න උන්වහන්සේ දා ලෞතුරා බුද්ධ රාජ්‍යයටපත් වුණාම සතියක් බෝධින් වහන්සේ දිහා බලාගෙන අනිමිස ලෝචන පූජාව කරේයි. අනිමිස ලෝචන පූජාව කරේ පින්නතුනේ සිතක් පිටක් නැති බෝධින් වහන්සේට කළගුණ සලකන්න. බලන්න එතකොට අපේ බුදුරජාණන් වහන්සේ බෝධින් වහන්සේට පවා පින්නතුනි කළගුණ සලකලා තියෙනවා. ඊළඟට මහා බ්‍රහ්මයා ධර්ම දේශනා කරන්නට ආරාධනා කළානේ. භාග්‍යවතුන් වහන්සේ ආරාධනාව බාරගත්තා. බාරගත් ගමම්ම බුදුරජාණන් වහන්සේගේ හිතට ආවේ ආලාර කාලා මුද්දකරාම පුත්ත. ඒ අය මුලින් භාවනා මාර්ගය කියලා දුන්නා. නමුත් ඒ අය මිය පරලෝ ගිහිල්ලා ඊළඟට මතක් වුණේ කවුද? පස්වග මහණුන්. එදා ගයා සීරසේ ප්‍රතිපත්ති පුරනකොට උදව් කරපු අය. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ බුද්ධ ගයාවේ ඉඳලා පා ගමනින්ම බරණැස ඉසිපතන මිගදායට වැඩම කළේ කළගුණ සලකන්න. ඊළඟට පින්නතුනි මහා ප්‍රජාපති ගෝතමය බලන්න. මේ අම්මා පසු කාලේ භික්ෂුණීන් වහන්සේ නමක් බවට පත් වුණා. මේ අම්මා මහා රහත් මෙහෙණින් වහන්සේ නමක් බවට පත් වුණා. ඉතින් මේ අම්මා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා දවසක් කිව්වා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මට ඔබ වහන්සේත් එක්ක ටිකක් කතා කරන්න අවසර දෙන්න. බුදුරජාණන් වහන්සේ අවසර දුන්නා. මේ අම්මා කියනවා ඔබ වහන්සේ ඉපදිලා දින 7කින් ඔබ වහන්සේගේ අම්මා මහා මායා මිය පරලෝ ගියා. මගේ සෝහිරිය. ඒ වෙනකොට මටත් දරුවෙක් හිටියා.
මගේ දරුවා මං කිරිමව්වරුන්ට බාර දීලා ඔබ වහන්සේගේ බාරකාරත්වය මම ගත්තා. මගේ ඇඟේ ලේ තමයි ඔබ වහන්සේට කිරි කරලා පෙව්වේ. ඉතින් එහෙමනම් අද ඔබ වහන්සේ ලෞතුරා බුදු වුණත් මගේ පුතා කිව්වා. හැබැයි ස්වාමීනි ඔබ වහන්සේ මට මේ සසර කතරින් එතර වෙන්නට අමා කිරි පෙව්වා. ඒ නිසා ඔබ වහන්සේගේ සුවච දියණියක් මම කිව්වා. එහෙම කියලා මේ අම්මා පිරිනුවන් පාන්ට අවසර ඉල්ලුවා. ස්වාමීනි දැන් මගේ කාලේ හරි මට පිරිනුවන් පාන්ට අවසර දෙන්න. පින්නතුනි එහෙම කියනකොට තුන් ලෝකාග්‍ර වූ බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු ආසනෙන් නැගිට්ටා. කතඤ්ඤෝ කතවේදිත්වය. මේ අම්මා පිරිනුවන් පාන්ට වඩිනකොට බුදුරජාණන් වහන්සේ පුංචි දරුවෙක් වගේ මේ අම්මාගේ පිටිපස්සෙන් වැඩම කරලා තියෙනවා. මේක තමයි බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ පළමු පසුගමන් යෑම. අවසාන පසුගමන් යෑම. බලන්න අපේ බුදුරජාණන් වහන්සේ කළගුණ සැලකීම කියන එක පුදුම විදිහට පින්නතුනි ක්‍රියාවෙන් පෙන්නලා තියෙනවා. ඉතින් එහෙමනම් පින්වත් හැම දිනාම සතුටු වෙන්නට ඕන. අද මේ දුරුතුපුර පසළොස්වක පොහොව දවසේ බුදුරජාණන් වහන්සේ ශ්‍රී මුඛයෙන් වදාළ දුර්ලභ කාරණා පහක් ඉගෙන ගත්තා. ඉතින් දුර්ලභ කාරණා පහම අද අපේ ජීවිතයට ගලප ගන්න අවස්ථාව තියෙනවා. දැන් බලන්න අලියාගේ ඇඟේ ප්‍රමාණය අලියා දන්නේ නැහැ කියලා කියවනක් තියෙනවානේ. අන්න ඒ වගේ පින්නතුනි අපට ලැබිලා තියෙන වාසනාව අපි දන්නේ. දැන් බලන්න පළවෙනි දුර්ලභ කාරණේ බුද්ධෝත්පාද කාලයක් අපට ලැබුණා. ඒ වගේම බණ කියන දේශකයන් වහන්සේලා අපට ලැබුණා. ඒ ධර්මයේ දරා ගන්න අපට අවස්ථාව තියෙනවා. ඒ වගේ මේ ධර්මයට අනුව අපට ජීවත් වෙන්න අවස්ථාව තියෙනවා. කළගුණ දැනීම කළගුණ සැලකීම තවත් ජීවිතයට ගලප ගත්තොත් ලොව තියෙන දුර්ලභ කාරණා පහම මේ අතන්ට ලැබිලා තියෙනවා. ඉතින් එහෙමනම් බොහෝම වාසනාවන්ත පිරිසක් පින්වත් හැමදෙනාටම මේ දුර්ලභ කාරණා උපයෝගී කරගෙන මේ සසර කතරෙන් එතර වීමට මේ දේශනාවත් යම් තරමකින්වත් උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද කැලණි රජමහා විහාරයේ ඉඳලා තමයි ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන් මේ ධර්ම දේශනාව සජීවීව විසිරුවා හරින්නේ. ඉතින් අපි මේ රැස් කරගත් උදාාර පුණ්‍ය ශක්තිය අද මේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරන කැලණියේ ගෝණවල පදිංචි සඳනෙළුම් පෙරේරා මහත්මාව ඇතුළු පවුලේ පින්වත් හැමදෙනා බොහොම සතුටටපත් වෙන්නට ඕන. දුරුතුපුන් පොහොව දවසේ උදාාර පින්කමක් සිදු කරගත්තා. ඒ පින්වත් මහත්මා ප්‍රධාන හැම දෙනාටම මේ කුසලය උතුම් ධර්ම අවබෝධයේ පිණසම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමන් නමින් මියගිය දෙමව්පියන් ඇතුළු පින්කමට සහභාගී වෙන සියලුම දෙනාගේම නමින් මියගිය සියලුම ඥාතීන්ට ඒකාන්තයේ මේ පින් පෙනේවා. අපේ ඥාතීන්ට මේ කුසල් නිවන් පිණිස වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම පින්නතුනි මේ කල්යාණී රාජමහා විහාරාධිපති අතිපූජනීය කොල්ලුපිටියේ ශ්‍රී මහින්ද සංඝරක්කිත මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන විහාරස්ථානයේ වැඩ සිටින සියලුම ස්වාමින් වහන්සේලාට නිදුක් නිරෝගී භාවය චිර ජීවනයේ සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අතිපූජනීය කහගොල්ලේ සෝමවංශ ස්වාමීන් වහන්සේගේ රෝගාතුරව සිටින ඒ දයාබර මෑණියන්ට නිදුක් නිරෝගී භාවයේ දීර්ඝායුෂ ලැබේවා කියන තුම් ප්‍රාර්ථනාව තියෙනවා. පින්කම සාර්ථක කර ගැනීම සඳහා උදව් උපකාර කර සියලුම හිත මිත්‍රාදී පින්වත් හැම දිනාටම සියලු සැනසෙල්ල වේවා. ඒ වගේම ශක්තිය උදුන් ප්‍රධාන සියලු දිව්‍ය රාජ මණ්ඩලයට ඒ වගේම මේ කල්යාණී
කැලණි රජ මහා විහාරයට අධිග්‍රහිත සියලුම දිව්‍ය රාජ මණ්ඩලයට ඒකාන්තයේ මේ පින් පෙනේවා. දෙවියන්ට මේ කුසල් නිවන් පිණිස වේවා. නමින් අභාවයට පත් සංසාරගත සියලු ඥාතීන්ට මේ කුසල් නිවන් පිණිස වේවා. අවසාන වශයෙන් අපි හැම දිනාටම සඳනිලුම් පෙරේරා මහත්මා ප්‍රධාන අපි හැම දිනාටම මේ උදාර කුසල් ජාතියක් ජරාවක් ව්‍යාධියක් මරණයක් නැති සියල්වෙන් වෙන් වූ අජාති අජර අවියාදී අමරණීය නිර්වාණ ධාතුව ඒකාන්තයෙන්ම සාක්ෂාත් කරගන්නට ලැබේවා ලැබේවා කියලා කවුරුත් ප්‍රාර්ථනා පිහිටුවා ගනිමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති. සාදු සාදු සාදු. දැන් පූජනීය අතිවරණන් වහන්සේට පරිස්කාර පූජා කිරීමේ කටයුතු සිදු කෙරෙන්නේ කැලණියේ ගෝනවල පදිංචි සඳනෙළුම් පෙරරා මහත්මිය, ඒ වගේම පහන්සිත් පදනමේ නිර්මාතෘ සමි කුමාරසිංහ මහත්මයාටත් අප ඇරයුම් කරනවා පරිස්කාර පූජා කිරීම සඳහා. අනිකුත් පින්වතුන් සිළු දෙනාම මේ මොහොතේදී විහාරස්ත සීල භාවනා සමිතිය නියෝජනය කරමින් සහ අද දවසේ මේ පිහිවස් සමාදන් වුණු උපාසක උපාසිකාවන් සිළු දෙනා වෙනුවනුත් පරිස්කාර පූජාවන් සිදු කෙරෙන්නේ. ගෞරවනීය දේශිකානන් වහන්සේ ධර්මානුශාසනාව සිදු කළ තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය පූජ්‍යපාද මිරහවත්තේ පඤ්ඤාසිරි ස්වාමීන්ද්‍රණන් වහන්සේ. උන්වහන්සේ සිදු කරන ශාසනික කටයුතු තවත් දිරිමත්ව කිරීමට උන්වහන්සේට ශක්තිය ධෛර්ය නිදුක් නිරෝගී සුව චිර ජීවනයේ සැලසේවා කියා අපි සාදුකාරයක් පවත්වමින් ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ගෞරවනීය ස්වාමීන්ද්‍රණන් වහන්සේ සිහිපත් කළ පරිදිම ජාතික ගුවන්විදුලි සිදු කරන මේ සමාජ මෙහෙවර දැන් ජාතික ගුවන්විදුලියට වසර 95ක් සම්පූර්ණ වෙලා තිබෙන්නේ. පසුගිය දිනක අපි ඒ නිමිත්තෙන් සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්මානුශාසනාවකුත් සිදු කරලා ඉන් අනතුරුව 95ක් විශේෂෙහි සංගත දක්ෂිනාවකුත් සිදු කරන්නට යෙදුණා. වගේම මේ දිනවලදී සෑම දිනකම රතන සූත්‍රයත් අපේ ලෝකයට සෙත්පතා සජ්ජායනා කරමින් සිටින්නේ. ඒ වගේම විහෙර විහාරස්ථාන සංවර්ධනය කරන ක්‍රියාදාමයකුත් අපේ ආයතනය විසින් සිදු කරමින් පවතිනවා. මේ සියල්ල වගේම 95 වසරක් සපිරෙන ජාතික ගුවන්විදුලිය සම්බුදු ශාසනයේ චිරස්ථිතිය පිණිස ජාතික ගුවන්විදුලි සිදු කරන මේ වගකීම දරා ගනිමින් කුලදරුවන් 95ක් සසුන්ගත කිරීමේ මහඟු ශාසනික මෙහෙවරට එක්වන්නට ඔබටත් ආරාධනා කරනවා. ඒක්වීමෙන් ශාසනයේ හිමිකරුවෙකු බවට පත්වන්නට ඔබට අවස්ථාව තිබෙනවා. කතා කරන්න 071 30 99 088 දුරකථන අංකයට 071 30 99 088 එම දුරකථන අංකය. සවස 5 සිට යලිත් අප ඔබ හමු වෙනවා තවත් විනාඩි 5ක පමණ කාලයකින් අනතුරුව සවස 5 සිට සවස 5:45 දක්වා ශ්‍රී රෝගිය දුරු කරන්නට සකල ලෝකවාසීන් සඳහා නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් සිදු කරන විශ්ව ශක්තිය ආරෝපණය ලැබෙන්නට පහන් සිද්දේශක්තිය ආශිර්වාද අධිෂ්ඨාන පූජාව තව ස්වල්ප මොහොතකින් ආරම්භ වෙනවා. ඒ ආරම්භ වන මොහොතේදී යලිත් සජීවීව කල්යාණී රජ මහා විහාරස්ත පුණ්‍ය භූමියේ සිට ඔබ හමුවන්ට බලාපොරොත්තු වෙන විනාඩි කිහිපයක කාලයක වැවෙමින් අනතුරුව සම්බන්ධතාව ලබා දෙනවා ස්වදේශීය සේවා සම්බන්ධතා මැදිරියට ප්‍රදර්ශන සමන් කුමාර ඔබට අවස්ථාව. බොහොම ස්තුතියි සර්ව නිවේදක බද්‍රජිත් සෞම්‍ය ඔබට.